ධර්මදේශනාව අද රෝහණ ධර්මදේශනා මාලාවේ රෝහණ ගුවන්විදුලි ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර වෘදිහීන ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මාතර කස්සප ස්වාමීන් වහන්සේ මෙම ධර්මදේශනාවේ පින්බර දායකත්වය දෙසැම්බර් 10 වන දින සිය ජන්මදිනයේ සැමරූ බිනායා කොඩිතුවක්කු දියණියටත් එදිනම සිය ජන්මදිනයේ සැමරූ සුලක්කනා කොඩිතුවක්කු මහත්මියටත් දෙසැම්බර් 4 වන දින සිය ජන්මදිනයේ සැමරූ යසස් බණ්ඩාරිගොඩ මහතාට සහ කෞශල්‍යා පතිරණ මහත්මියටත් දෙසැම්බර් 25 වන දින සිය උපන්දිනයේ සමරන රන්දු බණ්ඩාරිගොඩ දියණියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොටද සුජීවත්ව සිටින පින්වත් මෑණියන් වන ජී ගමගේ මහත්මිය සහ එතුමියගේ දරුවන් වන නිරෝෂණී කොඩිතුවක්කු, සුලක්කනා කොඩිතුවක්කු, සුරේෂ් කොඩිතුවක්කු, හසුන් රාජපක්ෂ, යසස් බණ්ඩාරිගොඩ සහ ජී ගමගේ මහත්මියගේ මුණුපුරු මිනිපිරියන් වන ලෙසදු බණ්ඩාරිගොඩ, බිනායා කොඩිතුවක්කු, නෙසඳු රාජපක්ෂ, සෙසඳු රාජපක්ෂ, පහනදී රාජපක්ෂ, රන්දු බණ්ඩාරිගොඩ, පෙහන්සා බණ්ඩාරිගොඩ, තුල්සර කොඩිතුවක්කු, පුන්සරණේ කොඩිතුවක්කු යන එම පවුලේ සියලු දෙනාටත් මියගිය පියාණන් වන බී.එම්. කොඩිතුවක්කු මහතාටත් එම පවුල්වල සියලු දෙනාටත් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ සියලු පින් එකසේ අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සදහැවතුනි, ධර්ම දේශනාවට පෙර ආතුව ආජීව අට්ටමක සීලය සමාදන් වීම සඳහා අපි දැන් මුලින්ම නමස්කාර පාඨය කියමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං
සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං. ආම බන්තේ උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ සීලය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් නිදුක් නිරෝගීව සුවසේ නිදුක් නිරෝගීව සුවසේ මේ ජීවිතයේදීම අවබෝධය පිණිස හේතු වේවා උපකාර වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කෙනස්සු නියති ලෝකෝ කෙනස්සු පරිකසති කිසස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව ගෝති. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව ගෝති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, අද දිනේ මා විසින් යතින් දේශනා කරන්නට යෙදුණු ගාථා පාඨය උපුටා ගනු ලැබුවේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය පළවෙනි පොත් වහන්සේ වන සගත වර්ගයේ දේවතා සංයුත්තේ අන්ව වර්ගයේ චිත්ත සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරනු ලැබුණු කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ වැඩ ඉන්න දිනයක උදෑසන අලුයම් වේලාවේ භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසෙන්නට බැහැ දකින්නට දේවතාවකු පැමිණෙනවා. මෙම දේවතාවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසව ඉඳගෙන මෙම ගාථා පාඨය දේශනා කරනු ලබනවා. මේ ගාථා පාඨයේ තේරුම වෙන්නේ කුමකින්ද සත්වයාව පමුණවන්නේ එක් කරගෙන යන්නේ. දේවතාව විමසන ප්‍රශ්නය. ඊළඟට නැවත අහනවා කුමකින්ද සත්වයාව ඇදගෙන යනු ලබන්නේ. ඊළඟට නැවතත් දේවතාව අවසානයේ අහනවා මේ සියලු සත්වයන් වසංගයට ගියා වූ එකම දේ කුමක්ද කියලා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ඒ දේවතාවට පිළිතුරු දෙනවා මේ සත්වයාව පමුණුවනු ලබන්නේ මේ සිත විසින්. චිත්තේන නීයති ලෝකෝ. ඊළඟට
මේ සත්වයාව ඇදගෙන යනු ලබන්නේ මේ සිත විසින්. ඒ වගේම මේ සත්වයා වසංගයට ගියා වූ එකම දෙයක් මේ සිතමයි කියලා භාග්‍යතුන් වහන්සේ විසින් දේවතාවට මෙම ගාථාවෙන් පිළිතුරු දෙනවා. එතකොට මේ පින්නතුන්ලා කල්පනා කරන්න භාග්‍යතුන් වහන්සේ දේවතාවට ලබා දුන් පිළිතුර උනේ ලෝකය වසංගයට ගියේ සිතෙන් කියලයි. සිත කෙරෙහි ලෝකයා සත්වයා වසංගයට ගියේ කියලා. එහෙම නැතිව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ සත්වයා වසංගයට ගියේ රූපේටයි කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ සත්වයාව ඇදගෙන යනු ලබන්නේ රූපේනුයි කියලා. ඒ වගේම සත්වයාව පමුණුවනු ලබන්නේ රූපෙන් කියලා භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ නැහැ. ඒ නිසා මේ පින්නතුන්ලාට හිතන්නට බොහෝ දේ තියෙනවා මේ ගාථා පාඨය තුල. අපි කවුරුන් හෝ වසංගයට ගියාද කියලා ඇහුවොත් අපි කවදාවත් කියන්නේ කෙනෙකුගේ සිතේ වසංගයට ගියා කියලා. අපි කියන්නේ රූපයට වසංග වුණා කියලා. නමුත් අපි නොදන්න යථාර්ථය කෙනෙකුගේ රූපයට නෙවෙයි අපි වසංග වෙන්නේ. අපි වසංග වන්නේ සිතටයි. මේ පින්නතුන්ලා මම කිව්වා කියලා හෝ භාග්‍යවතුන් වහන්සේ කිව්වා කියලා හෝ මේ ධර්මය පිළිගන්න එකක් නෑ. ඒකට හේතුව තමයි මේ පින්නතුන්ලා වසංගයටපත් වෙලා ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ මේ පින්නතුන්ලාගේ රූපයටයි. නමුත් සැබෑව නම් මේ පින්නතුන්ලා වසංගයටපත් වෙලා ඉන්නේ මේ පින්නතුන්ලාගේ සිතටමයි. ඒ නිසා මේ කියපු දේ ඇත්තද නැත්තද කියලා තමා තුළින්ම අවබෝධ කරගන්නට උත්සාහවත් වෙනවා නම් ඒක වටිනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබනවා යමෙක් සතර අපායන් නිදහස් වෙනවා නම් ඒ සතර අපායන් නිදහස් වෙන තැනැත්තා පළමුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබිය යුතුයි කියලා. ඊළඟට මතක් කරනවා ඒ කල්යාණ මිත්‍රයා විසින් කරනු ලබන ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි කියලා. ඊළඟට ඒ ධර්මයේ ශ්‍රවණය කරනු ලබන ඇත්තා විසින් ඒ ධර්මයට අනුව යෝනිසෝ මනසිකාරය පවත්වා ගත යුතුයි. ඒ ඵලය වශයෙන් මේ ඇත්තන්ට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ පිහිටන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය ලෝකයේ ගමනක් යනකොට ඒ ගමන දීර්ඝ වෙන්නට පුළුවන්. පයින් යනවා නම්. නමුත් අපි යම් යානයක නැගී ඒ ගමන යන්නට යනවා නම් එය බොහොම කෙටි වේලාවකින් අවසන් කරන්නට හැකි වෙන්නට පුළුවන්. එනිසා මේ පින්නතුන්ලාට දිනයක කල්යාණ මිත්‍රයෙකු මුණ ගැසුනොත් ඒ කල්යාණ මිත්‍රයාගේ තියෙන ඒ ධර්ම දේශනා කුසලයේ හැකියාව හේතු කොටගෙන කුසලතාවයේ හේතු කොටගෙන මේ පින්නතුන්ලා යන්න තිබුණු හිමින් ගමන බොහොම වේගවත්ව සිදු කරගෙන අවසාන ඵලයට ළඟා විය හැකි වෙන්නට පුළුවන්. අපිට ලෝකයේ සිටින හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ හැම සූත්‍රයක්ම උන්වහන්සේ විසින් දේශනා කරනු ලැබූ කල්යාණ මිත්‍ර දේශනා. හැම දේශනාවකින්ම එක්කෝ අපිට නිවන සාක්ෂාත් කරගන්නට ලැබෙනවා. එහෙමත් නැතිනම් මේ ලෞකික ජීවිතය සහ මෙලොව ජීවිතය පරලොව ජීවිතය සාර්ථක කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළ සිතටමයි අපි වසඟ වෙන්නේ
සිතටමයි සාමාන්‍ය සත්වයා ඇදගෙන යන්න උදව් වෙන්නේ. සිතමයි සාමාන්‍ය සත්‍යාව ඇදගෙන යන්නේ. සිතමයි සාමාන්‍ය සත්‍යාව පමුණුවන්නේ කියලා කියන එක ඇත්තද නැත්තද බලන්නට අපිට තියෙන හොඳම අවස්ථාව තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අයං ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධියා. සත්වයින්ගේ විසුද්ධිය පිණිස පවතින එකම මාර්ගයයි කියලයි. මේ පින්තුන්ලා සතර සතිපට්ඨානය අහලා ඇති. මේ සිතෙන්මයි මේ මිනිස්යාව ඇදගෙන යන්නේ. සිතෙන්මයි මේ මිනිස්යාව පමුණුවන්නේ. සිතටමයි මේ සත්වයින් වසඟ වෙලා ඉන්නේ කියන එක ඔප්පු කරන්නට යොදා ගන්න පුළුවන් හොඳම දේ තමයි සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානේ හැසිරෙන්නට ඔය පින්නතුන්ලාට විසුද්ධියට පත්වන්නට හැකියාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේදී මුලින්ම දේශනා කරනු ලබන්නේ ආනාපාන සතිපබ්බය. ආනාපාන සතිපබ්බය. මේ ආනාපාන සතිය අපි වැඩි යුත්තේ අපේ සිතේ සතිය වර්ධනය කර ගැනීම පිණිස. සිහිය පවත්වා ගැනීම පිණිස. මේ පින්නතුන්ලා දැන හෝ නොදැන කුඩා කාලයේ සිටම මේ ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය හැම කෙනාටම එකම ආකාරයට එකම විදියට පුරුදු පුහුණු කරන්නට නොහැකි වුණත් හැම කෙනෙකුටම යම් ප්‍රමාණයකට තමන්ගේ සිත දමනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා ආනාපාන සති භාවනාව වැඩිම තුලින්. මේ ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානයේ පළවෙනි භාවනාව කායानुපස්සනාවේ පවතින. එතකොට කායානුපස්සනාව භාගතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබන්නේ මේ රූපය මුල් කොටගෙන. එතනින් එහාට සිත මුල් කරගත් භාවනා තුනක් තමයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ඒ අවස්ථා තුනෙන්ම මේ පින්නතුන්ලාට වැඩෙන්නේ තමන්ගේ සිත පිළිබඳ අවබෝධය. කායානුපස්සනාවේදී වැඩියෙන්ම ප්‍රකට වන්නේ කය පිළිබඳව අවබෝධය. කය කියන්නේ මොකක්ද? කය පවතින්නේ මොන ආකාරයටද? කයේ හට ගැනීම කොහොමද? මේ හැම දෙයක්ම කායානුපස්සනාව තුළදී ඒ ශ්‍රාවකයාට අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ආනාපාන සතිය හොඳින් වඩන යෝගාවචරයාට කාලයකදී සතිය බොහොම යහපත් වූ ආකාරයට පවතිනවා. ඒ ඇත්තට වාඩි වෙලා සිටියත්, හිටගෙන සිටියත්, සැතපීලා සිටියත් තමන්ගේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව හොඳ අවබෝධයක් පවතිනවා. ඉතින් ඒ ආකාරයට තමන්ගේ සතිමත් භාවය හදාගන්නා යෝගාවචරයා එයා ගිහි වෙන්නටත් පුළුවන්, පැවිදි වෙන්නටත් පුළුවන්. එහෙම තමන්ගේ සතිමත් භාවය සකසා ගන්නා යෝගාවචරයා ඊළඟට ඒ සතිය තුල ඉඳගෙන දෙවන භාවනා ක්‍රමයට ඉරියාපත පබ්බයට යනවා. ඉරියාපත ක්‍රමයේදී යෝගාවචරයා කල්පනා කරනවා සතියෙන් යුතුව කටයුතු කරන්නට. සතියෙන් සිහියෙන් යුතුව කටයුතු කරන්නට. සතියෙන් සිහියෙන් යුතුව කටයුතු කරනවා කියලා කියන්නේ පෙරනම් යනකොට ඉබේම යනවා. මොනවා හරි අල්ලනකොට ඉබේම අල්ලනවා. වාඩි වෙනකොට ඉබේම වාඩි වෙනවා. ඇබ්බැහියට පුරුද්දටයි සිද්ධ වෙන්නේ. නිදා ගන්න යනකොට ඉබේම නිදා ගන්නවා. ඇබ්බැහියට පුරුද්දට කාලයක්
අවසියෙන් කටයුතු කරලා පුරුදු කරගත්ත දේ ඉබේම සිද්ධ වෙනවා වගේ දැනෙනවා. ආනාපාන සති භාවනාවෙන් සතිමත් වුණු යෝගාවචරයා තමන්ගේ සිට ගැනීම, ඇවිදීම, වාඩි වී සිටීම සහ සැතපීම පිළිබඳ බොහොම සතිමත් බලාගෙන කටයුතු කරනු ලබනවා. නැගිටිනකොට නැගිටින බව දැනගෙන නැගිටිනවා. සක්මන් කරන විට, ඇවිදින විට දැනගෙනම ඇවිදිනවා. වාඩි වෙන විට දැනගෙනම වාඩි වී සිටිනවා. නිදා ගන්නා විට, සැතපෙනා විට දැනගෙනම ශරීරය සතප්පවනවා. මේ ඉරියව් පවත්වන්නට අවස්ථාව ලැබෙන්නේ තමන්ට රූපයක් පවතිනවා නම් පමණයි. මේ ඉරියව් පවත්වන්නේ තමන් රූපයක් ඇසුරු කරන නිසායි. ඉතින් ඉරියාපත භාවනාව කාලයක් පුරුදු කරනකොට ආනාපාන සති භාවනාවත් එක්ක එයත්ොන්ට තමන් ඉරියව්ව පවත්වන්නේ කයින් නොවෙයි, මේ සිතට අනුවයි කියලා පළමු වරට අවබෝධ වෙන්නට ගන්නවා. කයට අනුව නෙවෙයි ඉරියව්ව, සිතට අනුවයි මේ ඉරියව්ව පැවැත්විය යුතු වන්නේ කියලා මේ යෝගාවචරයා අවබෝධ කරගන්නවා. ඔක මම මේ පින්නතුන්ලාට බොහෝ කාලයක් විවිධ ක්‍රමයන් ඔස්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් කාලයක් මේ ඉරියාපතය පවත්වන්න ඉගෙන ගත්තට පස්සේ සම්පජඤ්ඤ පබ්බේට එනවා. ඉරියාපත අවස්ථාවේ යෝගාවචරයාට පැවතුනේ අවස්ථා 4යි. නමුත් සම්පජඤ්ඤය තුලදී යෝගාවචරයාට ඊට වඩා වැඩි ඉරියව් ප්‍රමාණයක් සතියෙන් ගත කිරීමට සිදු වෙනවා. මුල් අවස්ථාවේ නම් ඉරියාපතේදී නම් වාඩි වෙනකොට නැගී සිටින විට ඊළඟට ඇවිදින විට සහ සතපී සිටින විට කියන අවස්ථා පිළිබඳව පමණයි යෝගාවචරයාට සතිමත් වන්නට සිදුුනේ. නමුත් දෙවනි අවස්ථාවට සම්පජඤ්ඤයට එනකොට වාඩි වී සිටින විට, නැගී සිටින විට, නැගිට සිටින විට, එහෙම නැත්නම් ඇවිදින විට, එහෙම නැත්නම් සැතපී සිටින විට කියන අවස්ථා පමණක් නොවේ. අතපය දිගාරින විට, වටපිට බලන විට, කතා කරන විට, කතා නොකරන විට, වැසිකිලි කැසිකිලි කරන විට පවා සතිමත්වම කරන්නට සිද්ධ වෙනවා. ඉරියාපතේ අවස්ථා 4 සම්පජඤ්ඤයේදී ඊට වඩා වැඩි අවස්ථා ගණනකට සතිමත්ව කටයුතු කරන්න කියලා පමුණුවනු ලබනවා. මේ පින්නතුන්ලා මතක තියාගන්න, කතා කරන විට පවා සතිමත් වෙන්නට කියලා කියනවා. නිහඬව ඉන්නා විට පවා සතිමත් වෙන්න කියලා කියනවා. ඉතින් මේ පින්නතුන්ලා කල්පනා කරයි මුල් අවස්ථාවේ කතා කරන විට සතිමත් වෙන්නේ කොහොමද? කතා නොකරන විට සතිමත් වෙන්නේ කොහොමද?
මේ භාවනා ක්‍රමයේ වැඩෙන්නට මේ පින්නතුන්ලාගේ ප්‍රඥාව අවදි වෙන්නට මේ පින්නතුන්ලා ස්වභාවයෙන්ම ඒ දේවල් වලට නැඹුරු වෙනවා. නමුත් භාවනාව සතර සතිපට්ඨානය එක දිගටම වැඩි යුතුයි. අවබෝධය වැඩි වෙන්නේ මේ භාවනාව නැවත කරන තුරාවටයි. නැවත නැවතත් මේ භාවනාවේ පිහිටන්නට අවබෝධය මේ ඇත්තුන්ගේ වැඩි වෙනවා. නුවණ වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වෙනවා. මම මුලින් සඳහන් කළා සම්පජඤ්ඤයට එන්නට බොහෝ කාලයක් ඉරියාපතේ ප්‍රගුණ කරලා තියෙන්න ඕනි සතිමත්ව. මම මේ පින්නතුන්ලාට මතක් කරන්නම්. මම මතක් කළා නැගිටින විට, වාඩි වී සිටින විට, ඇවිදින විට, සතපී සිටින විට කියලා සතිය පවත්වාගත යුතුයි කියලා. එතකොට යමක් අල්ලන විට පවා සතිය පවත්වා ගන්න සම්පජඤ්ඤයට පැමිණෙනකොට දියුණු මට්ටමක සිත පවත්වා ගන්නට ඕනේ. මේ පින්නතුන්ලා කල්පනා කරන්න මම මතක් කළා මේ ශරීරයට හිතිලා ශරීරයට කැමති ආකාරයට ශරීරයට ඕනෑ ආකාරයට ශරීරය මේ රූපය කටයුතු කරන්නේ නැහැ. මේ රූපය කටයුතු කරන්නේ සිතට අනුවයි. මේ භාවනා ක්‍රමයේ තුල ක්‍රමයෙන් කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක මේ බව හොඳින් මේ පින්නතුන්ලාට අවබෝධ වේවි. ඉතින් මේ ආකාරයට මම කියන්නට යන්නේ එදිනෙදා කටයුතු කරන විට කොහොමද මේ සතිය මේ පින්නතුන්ලාට උපකාර කරගන්නේ තමන්ගේ කටයුතු වලදී කියලා. මම මේ පින්නතුන්ලාට ගැහැණු සහ පිරිමි එහෙම නැත්නම් උපාසක උපාසිකා කියන දෙපාර්ශවයට වෙන වූ උදාහරණ දෙකක් මතක් කරලා දෙන්නම්. එක පළවෙනි උදාහරණය පිරිමි ඇත්තෙක් ගත්තොත් ඒ ඇත්තා මෝටර් සයිකලයකට නැග්ගම ඒ ඇත්තාගේ ඇඟිලි වලට ඉබේම හිතෙන්නේ නැහැ ඒ බ්‍රේක් අල්ලන්න ඕනි කියලා. මේ ඇත්තෝ හොඳින් මේක අවබෝධ කරගන්න කියලා මතක් කරනවා. ඒ බයිසිකලයකට නැගුණු කෙනාට ඒ නැගුණාට පස්සේ ඒ ඇත්තා පරිහරණය කරන අතෙහි ඇඟිලි වලට සිතක් උපදින්නේ නැහැ මේ බයිසිකලයේ බ්‍රේක් අල්ලන්නට ඕනේ කියන අදහස. ඒ වගේම ඒ බයිසිකලයේ ශබ්දය ඇති කරන නලාව හඬවන්නට ඕනේ කියලා ඇඟිලි වලට අදහසක් එන්නේ නැහැ. එහෙම නැතිනම් එම බයිසිකලයේ තිරිංග තද කළ යුතුයි කියලා අදහසක් එම පුද්ගලයාගේ කකුලට ඇතිවන්නේ පාදයට ඇතිවෙන්නේ නැහැ. එහෙම කරන්නට ඕනි නම් ඒ ඇත්තාගේ සිත තුල චේතනාව පහළ වේ යුතුයි. සිතුවිල්ලක් පහළ වේ යුතුයි. ඒ සිතුවිල්ල නිසායි ඒ ඇත්තා බයිසිකලයේ තිරිංග තද කරනු ලබන්නේ. පාදය භාවිතා කර හෝ අත භාවිතා කර. එම ඇත්තාගේ ඇඟිල්ල භාවිතා කර දකුණට හෝ වමට හරවනවා යන විදුලි බල්බ දල්වන්නේ ඇඟිල්ලට හිතිලා ඇඟිල්ලේ සිතක් ඇසුරු කරගෙන නෙවෙයි. ඇඟිල්ලට හිතෙන ගතියක් ඇසුරු කරගෙන නෙවෙයි.
ඒත්තාගේ සිතන ගතියට අනුවයි. එසේ නොමැති වුණොත් සිතන්නේ නැතිනම් ඒත්තාගේ කකුලත් පාදයත් ඒ ආකාරයටම තියේවි. අතත් සාමාන්‍ය විදියට නිසලව තියේවි. එතකොට ඔය පින්නතුන්ලට තේරෙනවා ඉරියාපතය ප්‍රගුණ කරන අවස්ථාවේ සෑම ඉරියව්වක්ම සතිමත් කළ යුතුයි කියන එක තුල ඇති වෙනවා මේ සිත නැතිව මේ කය පරිහරණය කරන්නට කිසිසේත්ම නොහැකි බව. සිතවිල්ලට අනුවයි කය එහා මෙහා ගෙනියන්නේ. සිතවිල්ලට අනුවයි මෙම රූපය පරිහරණය කරන්නේ. ඒ නිසා සිත ගැන කතා කරනකොට භාගතුන් වහන්සේ සිතට විවිධ නිවිධ නම් පනවලා තියෙනවා. යන්තස්මින් සමයේ චිත්තං මනෝමානසං හදයන් පණ්ඩරං මනෝමනායතනං මනින්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණකන්தோ තර්ජා මනෝ විඤ්ඤාණ ධාතු ඉදං තස්මින් සමයේ මනායතනං හෝති. මනායතනය කියලා කියන්නේ කුමක්ද? සිත කියන්නේ කුමක්ද කියලා භාගතුන් වහන්සේ විස්තර කරනකොට ඒ සිත කියලා කියන අවස්ථාවට මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඤ්ඤාණං වැනි විඤ්ඤාණකන්ද තර්ජා වැනි වචන ඉදිරිපත් කරලා තියෙනවා. මේ සිතේ පවතින්නේ විජානන ලක්ෂණය, දැනගන්නා ලක්ෂණය. මේ සිතේ පවතින්නේ විජානන ලක්ෂණය, වෙන්වෙන්ව දැනගන්නා ලක්ෂණය. ඒ වෙන්වෙන්ව දැනගන්නවා කියන ලක්ෂණය නිසා තමයි අපිට මේ කය විවිධ ආකාරයට මේ සිතේ ක්‍රියාකාරීත්වය සමග පරිහරණය කරන්නට ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේ විඥානනය දැනගන්නවා කියන දෙය භාගතුන් වහන්සේ දේශනා කරපු ආකාරයත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ආකාරයත් දෙකම සලකා බැලුවම වෙන්වෙන්ව දැනගැනීමේ විඥානන ලක්ෂණය සිතක මේ පින්නතුන්ට දැක ගන්නට පුළුවන් වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනකොට මේ විඥානන ලක්ෂණයේදී විඥානයේ සය ආකාරයකට පෙන්වනු ලබනවා. එතෙන්දී මේ විඥානයේ සය ආකාරයකට පෙන්වුවම ඒ පෙන්වන සය ආකාරයේ තියෙනවා ලෝණකම්පී පජානාති අලෝණකම්පී පජානාති කියලත් විඥානයේ දැනගන්නවා මොනවද දැනගන්නේ? ලුණු ඇති බවක් දැනගන්නවා, ලුණු නැති බවක් දැනගන්නවා කියලා විඥානය පිළිබඳව සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විඥානයේ සය ආකාරයි. එයින් එක අවස්ථාවකදී විඥානයේ දැනගැනීම පෙන්වන්නට ගන්නා උදාහරණ පෙළකින් දෙකක් තමයි අපිටත් අදාළ ලෝණකම්පී පජානාති අලෝණකම්පී පජානාති කටුකම්පී පජානාති ඒ වගේ කාරිකම්පී පජානාති අකාරිකම්පී පජානාති ලුණු ඇති බවක් දැනගන්නවා ලුණු නැති බවක් දැනගන්නවා. මේ විඥානන ලක්ෂණය.
දැනගන්නවා, වෙන් කරලා දැනගන්නවා. සිතක ස්වභාවය විඥානයන් නම් 6කට බෙදලා භාගතුන් වහන්සේ විසින් පෙන්눔 කරනු ලබනවා, දේශනා කරනු ලබනවා. ඒ දේශනා කරනකොට මේ බෙදා වෙන් කර ගැනීම පෙන්වන්නට තමයි ඔය කියන ලද උදාහරණය පෙන්වන්නේ. ඉතින් කොට්ටිත මහරහතන් වහන්සේට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විඥානය පිළිබඳව විඥානන ලක්ෂණය දැනගන්නවා කියලා කියන්නේ මොකක්ද කියලා විමසවම මහා වේදල්ල සූත්‍රයේදී මේ විඥානන ලක්ෂණය පෙන්වන්නේ සුඛන්තිපි විජානාති, දුක්ඛන්තිපි විජානාති, අදුක්ඛම සුඛන්තිපි විජානාති කියලා. ඒ කියන්නේ සුඛයක් දැනගන්නවා, දුකක් දැනගන්නවා, උපේක්ෂාවත් මේ විඥානයේ සිතේ එහෙම නැත්නම් විඥානය දැනගනු ලබනවා. එහෙම නැත්නම් සිත විසින් වෙන්කොට දැනගනු ලබනවා කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පෙන්වනු ලබනවා. එතකොට කජ්ජනීය සූත්‍රයේදී විඥානයේ විඥානන ලක්ෂණයේ විදිහට තමයි ඔය පින්නතුන්ලාට මතක හිටින ආකාරයට ලුණු ඇති බවක් දැනගන්නවා, ලුණු නැති බවක් දැනගන්නවා කියන උදාහරණය මගින් විඥානයේ ස්වභාවය පෙන්වුම් කරනු ලබන්නේ. ඉතින් මම මේ පින්නතුන්ලාට දැන් මතක් කළා මේ ඉරියාපතේදී මේ සිත තමයි මේ දේවල් මෙහෙම සිද්ධ වෙනවා, මෙහෙම කළ යුතුයි කියන තැනට අරගෙන යනු ලබන්නේ. ඉතින් ඔය වේදනාව සුඛන්තිපි විජානාති කියලා කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ විසින් වේදනාව තුන් ආකාරයකට පෙන්වලා තියෙනවානේ. සැප දුක් උපේක්ෂා කියලා. යමක් වින්දද ඒ තුල සැප දුක් උපේක්ෂා තියෙනවා. ඒක නිසායි සංඥා ගොඩනගාගන්නේ කියන තැනට වේදනා සංඥා දෙක ඇති වෙන්නේ මේ ස්පර්ශය තුලින්. ස්පර්ශය කියලා කිව්වේ ආයතන දෙකකුත්, ඒ ආයතන දෙක නිසා උපදින විඥානයත් තුනේම එකතුවෙන් තමයි ස්පර්ශය ඇති වෙන්නේ කියන තැනට ආවට පස්සේ ඒ වේදනාව සැප දුක් උපේක්ෂා වුණාම ඊට සාපේක්ෂවයි සංඥාව උපදින්නේ කියන එක. ඒ අනුව තමයි ඔය ඇත්තොන්ට විඥාණයට අනුවයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක ටිකක් හැමින් මේ පින්නතුන්ලා අවබෝධ කරගත යුතුයි. ඉතින් සිත නැතිව මේ ඇත්තෝ මේ කය පරිහරණය කරන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිතට තමයි මේ සියලු සත්වයෝ වසඟ වෙලා ඉන්නවා කියලා. ඉතින් ඔය පින්නතුන්ලා කල්පනා කරන්න, මං සිතට එක නම් ටිකක් මතක් කළා. ඒ ඔක්කොම සිතට ඒ අවස්ථාවේ කියන නම් ටිකක්. ඊළඟට විඥානය කියලා කියනකොට දැනගන්නා ගතිය. ඒ දැනගන්නා ගතිය කියලා කියන්නේ දුක සැපත් දැනගන්නවා, දෙයක් වෙන් වශයෙන් දැනගන්නා ගතියට කියනවා විඥානන ලක්ෂණය කියලා. වෙන්වෙන්ව හඳුනා ගැනීම, වෙන්වෙන්ව දැන ගැනීමට කියනවා විඥානන ලක්ෂණය කියලා. ඉතින් ඒ වගේ මේ ශරීරය පවත්වන්නට මේ සිත අනිවාර්යයෙන්ම පරිහරණය කළන්නට සිද්ධ වෙනවා. ඔය පින්නතුන්ලා සතියෙන් සිහියෙන් යුක්තව ගමන් කරන්නට යන විට ඔය පින්නතුන්ලාට පුළුවන් පාදයේ ඔසවනවා කියලා හිතන්නට.
පාදයේ ඔසවනවා කියලා හිතන්නේ. ඔසවනවා කියලා හිතලයි පාදයේ ඒ ගමන් ඔසවන්නේ. ඒ පාදයේ ඔසවනකොට පාදයට එසවීමේ අවශ්‍යතාවයක් නැහැ. පාදයට එසවීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. සිතටයි පාදයේ ඔසවන්නට ඕනේ. දැන් ඔයත් සිහියෙන් ගමන් කරන්නට හිතලා සක්මන් භාවනාවක් විදියට මේ කය පරිහරණය කරන්නට උත්සාහ කළොත් ඔයත්තුන්ට පුළුවන් පාදයේ ඔසවනවා කියලා සිතන්නට. ඒ පාදයේ ඔසවනවා කියලා හිතලා පාදයේ එසෙව්වම ඔයත්තුන්ට ඒක තියාගෙන ඉන්න අමාරුයි. වැටෙන්නට යනවා. ඒකට හේතුව තමයි පාදයට එසවිලා ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ඔයත්තු පාදේ ගෙනියනවා කියලා හිතනවා. හිතලම ගෙනියනවා. ඒ ඉදිරියට ගෙනහිල්ලත් වැඩි වෙලා තත්පර ගානක් ඔයත්තුන්ට පාදේ ගෙනියන ගමන් ඉන්නට බෑ. ඔයත්තු වැටෙන්නට යනවා. ඒ වැටෙන්නට යන්නේ පාදයට අවශ්‍යතාවයක් නැහැ. ගෙනියන ගමන් ඉන්නට. ගෙනියන ගමන් ඉන්නට පාදයට අවශ්‍යතාවයක් නැහැ. සිතටයි ගෙනියනවා කියන අවශ්‍යතාවය ඇති වුණේ. තබනවා කියන අවස්ථාවේදී පාදේ පහළ පොළවට පිහිටුවනවා. ඒ පිහිටුවට පස්සේ උණු පාදයට යම් පහසුවක් දැනෙනවා. නැවත ඊළඟ පාදයේ ඔසවනවා කියලා හිතලා ඔසවනකොට පාදයට එසවිලාම ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ස්වභාවයෙන්ම පාදේ පහළට ගමන් කරන්නට හදනවා. ඊළඟට පාදයේ ගෙනියනවා කියලා හිතනකොටත් හිතාමතාම පාදයේ ඉදිරියට ගෙනියන්නට උත්සාහවත් වෙනවා මිසක් පාදයට ඉදිරියට ගෙන යෑමේ ඉදිරියට යාමේ අවශ්‍යතාවයක් නැහැ. හිතාමතාම ගෙනියන නිසා පාදය බිමට කුසේ වූ බිම සමග පොළව සමග ස්පර්ශ වෙන්නටයි උත්සාහවත් වෙන්නේ. නැවත බිම තබනවා කියන අදහස එනකොටම පාදයේ පොළොව මත පතිත වෙනවා. ඇත්තටම පොළොව මත තියෙනව නෙවෙයි, පොළොව මත පාදයේ පතිත වෙනවා. ඉතින් සවිඥානිකව පවතින නිසා සිතින් දැනගන්නවා පොළොව මත පතිත වුණු බව. එහෙම ඇරෙන්නට මේ ශරීරය ක්‍රියා කරවන්නට වෙනත් ආකාරයක් නැහැ. මේ සිත නැතිව මේ ශරීරය අරගෙන යන්නට ක්‍රමයක් නැහැ. සිත නැතිව කිසිදු කටයුත්තක් මේ ශරීරයෙන් කරවන්නට බෑ. ඒ නිසා මේ පින්නතුන්ලට මේ ශරීරයත් මේ සිතත් පැහැදිලිව පරිච්ඡේද වෙලා පෙනෙන්නට ඕනි. වෙන් වෙලා පෙනෙන්නට ඕනි. මම මතක් කළා කාන්තා ඇත්තන්ටත් මේ භාවනාවේදී ඉරියාපතේදී එහෙම නැත්නම් මේ භාවනාව සිදු කරන අවස්ථාවේදී සම්පජඤ්ඤයේදී තමන්ගේ දෛනික කටයුතු කරන්නට සුදුසු ආකාරයක දෙයක් මතක් කරන්නම් කියලා. මේ පින්නතුන්ලා මේ කාන්තා ඇත්තන් මේ පින්නතුන්ලා එක අතකට එළවලු ටිකක් අරගෙන එහෙම නැත්නම් පලාකොළ අරගෙන අනිත් අතට පීයක් අරගෙන පවතින අවස්ථාවක කවමදාවත් මේ ඇතුන්ගේ සිත මේ එළවලු ටික කැපිය යුතුයි කියන තැනට නැවිත් පීය විසින් ඉබේම අර පලාකොළ ටික හෝ එළවලු ටික කපන ස්වභාවයට පැමිණෙන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න මේ ඇත්තන් යම් කිසි පලා වර්ගයක් හෝ එළවලු වර්ගයක් කැපීමට උත්සාහවත් වෙනකොට ඒ කපන්නට යන අවස්ථාවේ ඒ පිහියට හෝ ඒ පිහිය අල්වාගෙන ඉන්න අතට හෝ මේ
අනිත් අතේ පවතින එළවලු හෝ පලාකුල වර්ග කැපීමේ අවශ්‍යතාවයක් උපදින්නේ නැහැ. පිහිය ඉහළට එසවීමත් පහළට තද කිරීමත් යන මේ සියලු කරුණු සිතින් සිතාම කළ යුතු වෙනවා. එහෙම සිතින් සිතාම නොකළහොත්, සිතින් නොසිතා සිටියොත් මේ පිහිය ඒ ආකාරයටම පවතිනවා. ඒ අතත් ඒ ආකාරයටම පවතිනවා. එනිසා මේ පින්නතුන්ලා කල්පනා කරන්න, මේ කය පරිහරණය කරන්න නම් ඒ ස්ත්‍රී වේවා පුරුෂ වේවා දිව්‍යමය වේවා මොනම ආකාරයකට වේවා තිරිසන් ආකාරයකට වේවා සතර පායේ පවතිනා වූ ආකාරයකට වේවා තමන්ගේ ශරීරය පරිහරණය කරන්නට නම් මේ සිත ඒ සිතුවිලි වලට අනුව පමණමයි මේ ශරීරය පරිහරණය කරනු ලබන්නේ. ඉතින් ඉරියාපතය ඔය ආකාරයට තවදුරටත් පුරුදු කරගෙන ගියාම, සම්පජාන්‍ය ආකාරයටත් පුරුදු කරගෙන ගියාම ඊළඟට මේ පින්නතුන්ලාට හමු වෙනවා දත්තිංසාකාරය. එතකොට දත්තිංසාකාරය කියලා කියන්නේ මේ ශරීරය ආහාරය හේතු කොටගෙන සකස් වෙලා තියෙන කෙස්ලොම් නියදත් කියන අවස්ථා ටික. මේ ශරීරයේ කෙස්ලොම් නියදත් කියන අවස්ථා ටික මේ පින්නතුන්ලාට දකින්නට ලැබෙනවා දත්තිංසාකාරයේදී. මේ පින්නතුන්ලා දන්න භාවනා වචනය තමයි පිළිකුල් භාවනාව. ඉතින් මුලින්ම පිළිකුල් වශයෙන් කරන්නට අරගෙන මේ කෙස් පිළිබඳව, ලොම් පිළිබඳව පිළිකුල් වශයෙන් කරන්නට පටන් අරගෙන පස්සේ මෙම ස්වභාවයන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට මේ පින්නතුන්ලාට නැඹුරු වීමේ හැකියාව පවතිනවා. එතකොට මේ පින්නතුන්ලාට තේරෙන්නට ගන්නවා මේ කෙස්ලොම් නියදත් කියන ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේ කිසිම එකකට කිසිම දෙයක් කිරීමේ හෝ දැනගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ කියලා මේ පින්නතුන්ලාට අවබෝධ වෙන්නට පුළුවන්. දැනගැනීමේ හැකියාවක් නැහැ කිව්වම මතක තියාගන්න මේ ඒ ආයතන තවත් ආයතනයක් සමග එකතු වී කරන දෙයක් ඇරෙන්නට තනි තනිවම දැනගැනීමේ, හඳුනා ගැනීමේ, විපැද්දවීමේ හැකියාවක් නැහැ. ඇස කියන ආයතනය ගත්තොත් ඒ ඇස කියන ආයතනයයි රූප ආයතනයයි දෙකේම එකතුවෙන් චක්කු විඥානය බිහි වෙනවා මිසක් ඇස කියන ආයතනයට පමණක් චක්කු විඥානය පෙනෙන ගතිය සකස් කරන්නට බෑ. එනිසා මේ පින්නතුන්ලාට භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරනු ලබනවා මේවා කෑල්ලෙන් කෑල්ලට වෙන් කරලා බලන්න මේ එකක්වත් මම මගේ ආත්මය කියලා ගන්නට බෑ කියලා. ඔය පින්නතුන්ලා කල්පනා කරන්න කෙස් කියන දේ හිස මත පවතින බව කෙස් කවදාවත් දැන ඉන්නේ නෑ. කෙස් සම කියන කෙස් සම මත පිහිටි බව කෙස් කවදාවත් දැනගෙන සිටියේ නෑ. ඒ වගේම කෙස් දරාගෙන සිටින සම කවමදාවත් සම විසින් කෙස් දරාගෙන ඉන්නා බවක් දැනගෙන ඉන්නේත් නෑ. ඔය ආකාරයට මුහුණ තුල ඇස් දෙකක් පවතින බව, හිස තුල ඇස් දෙකක් පවතින බව කවදාවත් ඇස් දෙකවත් හිසවත් දන්නේ නෑ. හිස තුල එක නාසයක් පමණක් පවතින බවවත් කවදාවත් හිස හඳුනන්නේ නෑ. හිස තුල කන් දෙකක් පවතින බව කවදාවත් හිසවත් කන් දෙකවත් දන්නේ නැහැ. ඒ වගේම මේ හිස් කබලේ මුඛය තුල දිව නැමැති දෙයක් පවතින බව දිව දන්නේත් නැහැ. ඒ මුඛය දන්නේත් නැහැ. ඒ නිසා මේ පින්නතුල්ලා හැමතිස්සෙම මේ පින්නතුල්ලාගේ ශරීරය
මම මගේ ආත්මය කියමින් අල්ලා ගන්නා ස්වභාවයක් පවතිනවා. මම මේ පින්නතුල්ලාගෙන් අහන්නට කැමති මේ ගතවන තත්පරයේ මේ මොහොතේ මේ පින්නතුන්ලාගේ හදවත විසින් කොතරම් ලේ ප්‍රමාණයක් ශරීරයට ලබා දෙනවද? එය මට හරියටම දැනගත යුතුයි. එසේ නැතිව ඒ පොතින් පතින් ලබාගත් දේ නොවිය යුතුයි. මේ මොහොතේ නිවැරදිවම මේ පින්වතුන්ලාගේ හදවත මගින් පොම්ප කරනු ලබන රුධිර ප්‍රමාණය නිවැරදිම මිලිලීටරයට කියන්නට පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මම හිතනවා කිසිම පින්වතෙක් තමන්ගේ හදවත මේ මොහොතේ පොම්ප කරනු ලබන ලේ මිලිලීටරයට අවසන් මිලිලීටරයට යනකම් කිවීමේ දක්ෂතාවයක් ඇත්තකු නොවේ. ඒ වගේම මට මේ පින්නතුන්ලාගේ දැනගන්නට අවශ්‍යයි මේ මොහොතේ මේ පින්නතුන්ලාගේ පෙනහැලු තුල පවතින ඔක්සිජන් වායුව කොපමණදයි කියලා. මේ මොහොතේ කිසිම උපකරණයකින් තොරව පොතින් පතින් ලද දැනුමින් තොරව මට දැනගැනීමට අවශ්‍යයි මේ පින්නතුන්ලාගේ පෙනහැලු තුල පවතින ඔක්සිජන් පරිමාව. මම හිතන්නේ මේ පින්නතුන්ලාට එයත් කිවීම අපහසුයි. නමුත් මේ පින්නතුන්ලා හැමදෙස්සෙම කියන්නේ මේක මගේ, මේ මම කියලා. මම තවදුරටත් මේ පින්නතුන්ලාගෙන් විමසුවොතින් මේ පින්නතුන්ලා දහවල් හෝ උදෑසන හෝ රාත්‍රියට ගත් ආහාර ප්‍රමාණය කොච්චර ආහාර ප්‍රමාණයක් ආමාශය තුල පවතිනවාද? කොතරම් ආහාර ප්‍රමාණයක් කුඩා බඩවැල තුල පවතිනවාද? කොතරම් ආහාර ප්‍රමාණයක් මහා බඩවැල තුල පවතිනවාද කියලා මම මේ පින්නතුන්ලාගෙන් ඇසුවොත් මේ පින්නතුන්ලාගේ ශරීරය නම්, මේ පින්නතුන්ලාගේ ආමාශය නම්, මේ පින්නතුන්ලාගේම කුඩා බඩවැල නම්, මේ පින්වතුන්ලාගේම මහා බඩවැල නම්, මේ පින්වතුන්ලාම ගත් ආහාර නම් ඔය පින්වතුන්ලාට ඒ පිළිබඳ පැහැදිලි පිළිතුරක් ලබා දීමේ හැකියාව පැවතිය යුතුයි. නමුත් මේ පින්වතුන්ලා දකින්න ඕනි, දැනගන්නට ඕනි මේ පින්වතුන්ලාට එහෙම කිවීමේ හැකියාවක් නැහැ. හොඳයි. ඒ නිසා දැන් මේ පින්වතුන්ලා දකින්න මේ ශරීරය කියන එක නෙවෙයි, මේ සිතයි මේ ලෝකේ වසඟයටපත් වෙලා ඉන්නේ. මේ සිතටයි මේ පින්නතුන්ලා පමුණුවලා තියෙන්නේ සිත විසිනුයි. මේ පින්නතුන්ලාව ඇදගෙන යන්නේ මේ සිත විසිනුයි. එහෙම නැතුව ඔය කියපු ශරීරය නෙවෙයි. ඉතින් අද දිනේ මේ පින්නතුන්ලාට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සිදුවුණු අරමුණ වශයෙන් අරගෙන තියෙන්නේ දෙසැම්බර් 10 වන දින සිය ජන්මදිනයේ සමරන පින්වත් දියණිය බිනායා කොඩිතුවක්කු සහ එම පින්වත් දියණිය මෙන්ම එම දිනයේම සිය ජන්මදිනය සමරනු ලබන සුලක්කනා කොඩිතුවක්කු. ඒ වගේම ඒ දෙදෙනාටම දෙසැම්බර් 10 වන දින ජන්මදිනය සමරනු ලබන ඒ පින්වත් බිනායා කොඩිතුවක්කු දියණියටත් පින්වත් සුලක්කනා කොඩිතුවක්කු මහත්මියටත් නිදුක් නිරෝගීමත් සුවපත් වූ චිරජීවනයම ලැබේවා, දීර්ඝායුෂම වැඩේවා, කායික මානසික සුවපත්භාවයම ලැබීම පිණිසම මෙම ධර්ම දේශනා කුසලයේ හේතු වේවා, උපකාර වේවා කියලයි මෙම ධර්ම දේශනාව අද දින මෙසේ සදහැවත් පිරිස වෙත දායාද කරනු ලබන්නේ. ඒ වගේම දෙසැම්බර් 4 වන දින
සිය උපන් දිනයේ සමරනු ලැබූ යසස් බණ්ඩාරිගොඩ මහතාටත් කෞශල්‍යා පතිරණ මහත්මියටත් මේ සියලු පුණ්‍ය සංස්කාරයන් එකසේ අනුමෝදන් වීමෙන් ඒ පින්වත් ඇත්තන්ද නිදුක් නිරෝගී සුවපත් භාවයට චිරජීවනයටම පත් වේවා. සියලු සම්‍යක් බලාපොරොත්තු වීමට මේ පින්ද හේතු වේවා උපකාර වේවා කියලා මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරනු ලබනවා, ආශිර්වාද කරනු ලබනවා. ඒ වගේම මෙම දෙසැම්බර් මාසයේ 25 වන දින සිය උපන් දිනයේ සමරනු ලබන පින්වත් දියණය රන්දු බණ්ඩාරිගොඩටත් මෙම පුණ්‍ය සංස්කාරයන් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්නත්, චිරජීවනයේ ලැබෙන්නත්, දීර්ඝායුෂ ලැබෙන්නත්, කායික මානසික සුවපත් භාවයම ලැබෙන්නත් මනුල් ජීවිනායක කොඩිතුවක්කුටත් ඒ වගේම පින්වත් දිනේ රන්දු බණ්ඩාරිගොඩගේ අධ්‍යාපන කටයුතු ඒ ආකාරයෙන්ම පතන ආකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙන්නටත් මේ සියලු පුණ්‍ය සංස්කාරයන් එකසේ හේතු වේවා උපකාර වේවා කියලා අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම මෙම ධර්ම දේශනා කුසලය ඒ පින්වත් මෑණියන් වන ජී ගමගේ මහත්මියට සහ එම ජී ගමගේ මහත්මියගේ දරුදැරියන් වන නිරෝෂණී කොඩිතුවක්කු මහත්මියටත් සුලක්කනා කොඩිතුවක්කු මහත්මියටත් ඒ වගේම සුරේෂ් ධනංජය කොඩිතුවක්කු මහතාටත් ඒ වගේම හසුන් රාජපක්ෂ මහතාටත් යසස් බණ්ඩාරිගොඩ මහතාටත් JADC ජයතුංග මහත්මියටත් එකසේම අනුමෝදන් වීමට මේ සියලු පින් හේතු වේවා උපකාර කරගනිත්වා කියලා සාදු කියලා අනුමෝදන් වෙන්න. එසේම මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සංස්කාරයන් ඒ පින්වත් සියලු දෙනාගේම දරුදැරියන් වන ලෙසඳු බණ්ඩාරිගොඩටත්, බිනායා කොඩිතුවක්කුටත්, නිසඳු රාජපක්ෂටත්, සෙසඳු රාජපක්ෂටත්, පහනදී රාජපක්ෂටත්, පෙහන්සා බණ්ඩාරිගොඩට, ඒ වගේම රන්දු බණ්ඩාරිගොඩටත්, තුල්සර කොඩිතුවක්කුටත්, පුන්සරණී කොඩිතුවක්කුටත් අනුමෝදන් වීමෙන් ඒ පින්වත් දරුදැරියන්ගේ ජී ගමගේ මහත්මියගේ මුණුපිරිමි නිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වීම සඳහාත්, සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා වීම සඳහාත්, සියලු දෙනාගේ සියලු සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට වීම සඳහාත්, විශේෂයෙන්ම ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින පින්වත් මනුල්ජී බිනායා කොඩිතුවක්කු දියණියටත්, ලෙසඳු බණ්ඩාරිගොඩ පුතුණුවන්ටත් මේ සියලු පුණ්‍ය සංස්කාරයන් අනුමෝදන් වීමෙන් යහපත් වූ ප්‍රතිඵල ලබා ගැනීම පිණිස මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා උපකාර වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වත් මෑණියන් වන ජී ගමගේ මහත්මියගේ පරලෝසපත් සැමියා වන පින්වත් BM කොඩිතුවක්කු මහතාටත් එම පවුලේ සියලුම මියගිය සහ ජීවත් වන පින්වතුන්ටත් ජී ගමගේ මහත්මියගේ ජීවත් වන සියලුම පින්වත් ඇත්තන්ටත් ජී ගමගේ මහත්මියගේ නමින් මියගිය වූ සියලුම පින්වත් ඇත්තන්ටත් ඒ ආකාරයෙන් මේ පින් අනුමෝදන් වීමෙන් පතන් අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීම සඳහාත් මියගිය සියලු පින්වත් ඇත්තන් සුගතිගාමී වීම සඳහාත් ජීවත් වන පින්වත් ඇත්තන්ටත් මේ ආත්මේ මේ ජීවිතේම උතුම් නිවනින් සැනසීම සඳහාත් ඒ වගේ මේ සියලු පින්වතුන්ලාගේ දීර්ඝායුෂ වැඩිම සඳහාත් මේ ධර්ම දේශනාමය කුසලය හේතු වේවා උපකාර වේවා කියලා ඊ타මෙත් සිතින් යුක්තව මේ සියලු පින් අනුමෝදන් කරනු ලබනවා. මේ සියලු පින් අනුමෝදන් වීමෙන් ජී ගමගේ මහත්මියටත් එම දරුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් පවුලල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා, චිරජීවනයේම ලැබේවා, සියලු සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වී
රැකී රක්ෂාද දියුණු වී කායික සුවපත් බව මානසික සුවපත් භාවයේද ලැබී නිරෝගී මත්භාවය ලැබී මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ආත්මයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් නිදුක් නිරෝගී සුවසේම අවබෝධ වෙත්වා. හොඳයි, මේ රැස් කරගත් සියලු පුණ්‍ය සංස්කාරයන් පින් කැමතු සියලු බ්‍රහ්මයන්ට, දෙවියන්ට, නාගයන්ට සහ පින් කැමති මිනිසයන්ටද අනුමෝදන් වෙත්වා කියලා හිතලා අනුමෝදන් කරන්න මගෙත් එක්කම. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකා චිරන් රක්ඛන්තු මම් පරන්ති. මේ ධර්මය සූ සියලු දෙනාම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා, දීර්ඝායුෂ ලැබේවා, වසංගත රෝගයන්ගෙන් ආරක්ෂා වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය මේ ආත්මයේම උතුම් වූ නිවනින් සැනසෙත්වා. හැම දිනාම අතීත අනාගත වර්තමාන අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයට වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. හැම දිනාටම තෙරුවන් සරණයි. අද රෝහණ ධර්මදේශනා මාලාවේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර රිදිහේන ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මාතර කස්සප ස්වාමීන් වහන්සේ